වස්සාන ධර්ම දේශනා මට වෙන සරණක් නැත පිහිටක් නැත කියලා හිතාගෙන බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ ගියාම එහි සැබෑ අරුත් දැනගෙන සිටිය යුතුයි. නැත්තම් නිකන් ලේබල් ගහගත්ත උපාසක උපාසිකාවක් විතරයි වෙන්නේ. ඇහුවම උපාසක උපාසිකාව තමයි, හැබැයි ලේබලේ විතරයි තියෙන්නේ. ඒ නිසා හරිහැටි උපාසක උපාසිකාවක් වෙන්න නම් පින්වතුනි, තෙරුවන් ගුණ දැන අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යාම සිද්ධ කරන්න ඕන මේ උපාසක උපාසිකා තත්වය ලබා ගන්න නම්. එහෙනම් දැන් ඔබ මේ ගැන හිතන්න ඕන. හැබැයි මේ තව කරුණක් මෙතින්දි කියන්න ඕන. සමහර උපාසක උපාසිකා වෙන්නේ පෝය දවසට විතරයි. සිල්ගත්තු දවසට විතරයි. එතකොට සිල්වත් උපාසක උපාසිකාව. හැබැයි සිල්ගත්තු දවසට විතරයි. පන්සිල් අරගත්තට එදාට උපාසක උපාසිකා කියනවට කැමති නැහැ. අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච දවසට අන්න එදාට උපාසක උපාසිකා කියනවට අමනාපයක් නැහැ. සිල් පවාරණීය වෙලා ගෙදර ගිහිල්ලා සාමාන්‍ය ඇඳුමට සුදු ඇඳුමින් අයින් වෙලා සාමාන්‍ය ඇඳුමට මාරු වුණාම අන්න එතකොට උපාසක අම්මා උපාසක මහත්තයා කියනවට කැමති නැහැ. එදාට හිතනවා නෝනා මහත්තයා මැතිනිය මැතිතුමා මේ වගේ කියන්න ඕනේ කියන හැඟීම තමයි තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි අනවබෝධය. මේ ලෝකයේ තියෙන ගෞරවාන්විතම වචන දෙක තමයි උපාසක උපාසිකා. නමුත් හිතන්නේ සාමාන්‍ය ජීවිතයක පාවිච්චි කරොත් ඒක නිකන් නෝන්ජල් වචන දෙකක් හැටියටයි. මේ தත්ත්වය ඇති කලේ අපි රට යටත් කරගත්ත ඒ සුද්ධ තමයි මේ தත්ත්වය ඇති කරේ. මොකද මේ උපාසකකම මේ බෞද්ධකම නැති කරන්න හැම උපක්‍රමයක්ම යෙදුවා පින්නතුනි. ඒ නිසා මිනිස්සුන්ගේ හිත්වලට ඔළුවලට කාවැත්තුවා. උපාසක උපාසිකා කියන වචන දෙක නෝන්ජල් පහත් වචන දෙකක් ඇටියට. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පොළ අම්පිටියේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු විමලා දිසානායක මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ මීට වසර 3කට පෙර පරලෝ සැපත් අම්පිටියේ පදිංචි පුහුල් හේනගෙදර සෝමරතන සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිසත් සැප්තැම්බර් 1 වන දින සිය 15 වන උපන්දිනය සමරන ඉමාෂා භාග්‍යා දෙව්මිනී දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සත්තිමේ භික්කවේ ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්ති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ ගම්පොළ අම්පිටියේ පදිංචි දැනට ඩුබාහි සේවයේ නියුතු විමලා දිසානායක මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි මීට වසර 3කට පෙර පරලෝ සැපත් අම්පිටියේ පදිංචි පුහුල්හේනේ ගෙදර සෝමරත්න සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එතුමාට භවගාමී ජීවිතය වාසනාවන්ත කරගෙන ඉක්මන් භවයකදීම අමා මහ නිවනින් සැනසේවා කියලා පින්වතුනි. තවත් අරමුණු පරමාර්ථ කිහිපයක්ම විමලා දිසානායක මහත්මිය සඳහන් කරලා තියෙනවා. ඒවා අපි පසුව ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයට යම් ගුණධර්ම සමූහයක්, මානසික සැනසීමක්, ධර්මඥානයක් වර්ධනය කරගන්න. පින්වතුනි, අපේ ජීවිතයේ වඩාත් ශක්තිමත් වාසනාවන්ත එකක් බවට පත් කරගන්න මොන දෙයින් ආඩ්‍ය වුණත් වැඩක් නැහැ කෙනෙකු තුල ගුණධර්ම නැත්තම්. ඒ නිසා ජීවිතයට ගුණධර්ම එක්කරගන්න ධර්මයත් එක්ක බැඳෙමින් ධර්මය ඇසුරු කරමින් කටයුතු කිරීම අවශ්‍යයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න මොහොතක එහි පැමුණුණා මහා නාම ශාක්‍යයා. මහා නාම ශාක්‍යයා එහි පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පසකින් වාඩි වෙලා බුදුහාමුදුරුවන්ගේ අවසරය ඇතිව මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කෙනෙක් කොපමණකින් උපාසක නම් වේද? ඒ කියන්නේ කෙනෙක් උපාසක තත්ත්වයට පත් වෙන්නේ කොහොමද? මොනව සම්පූර්ණ වුණාමද? ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට පැහැදිලි කරනවා. මහා නාම, යම් දවසක ඉඳලා කෙනෙක් බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සංඝුන් සරණ ගියා නම්, ආන්න එපමණකින් උපාසක තත්ත්වයට පත් වෙනවයි කියලා. බුදුන් දහම් සංඝුන් සරණ යනවා කියලා කියන්නේ පින්වතුනි, නිකම්ම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන වචන තුන කියන එක නෙවෙයි. එහි අර්ථ දැන යාව නිබ්බාන පත්තිය,
නිවන් දකින්නකම් මම තෙරුවන් සරණ යනවයි කියලා අවබෝධයෙන් අර්ථ සහිතව තෙරුවන් සරණ යන එකයි. එතකොට ඒ උපාසක උපාසිකාව බුදුගුණ 9 ගැන දැනගෙන ඉන්න ඕන. ධර්මයේ ගුණ 6 ගැන දැනගෙන ඉන්න ඕන. සංඝයාගේ ගුණ 9 ගැන දැනගෙන ඉන්න ඕන. මේ 120 ගුණ නැත්නම් මේ ගුණ 24 පිළිබඳව වෙන වෙනම කියන්න එහි අර්ථය පැහැදිලි කරගන්න අර්ථය දැනගෙන හරියට තෙරුවන් සරණ යන එක තමයි නියම උපාසක උපාසිකා තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව නිකම්ම අර වාක්‍ය තුන කියන එක නෙවෙයි. එහෙනම් බලන්න මේකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා පින්නතුනේ. මට වෙන සරණක් නැත පිහිටක් නැත කියලා හිතාගෙන බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ ගියාම එහි සැබෑ අරුත් දැනගෙන සිටිය යුතුයි. නැත්තම් නිකන් ලේබල් ගහගත්ත උපාසක උපාසිකාවක් විතරයි වෙන්නේ. ඇහුවම උපාසක උපාසිකාව තමයි, හැබැයි ලේබලේ විතරයි තියෙන්නේ. ඒ නිසා හරිහැටි උපාසක උපාසිකාවක් වෙන්න නම් පින්වතුනි තෙරුවන් ගුණ දැන අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යාම සිද්ධ කරන්න ඕන මේ උපාසක උපාසිකා තත්වය ලබා ගන්න නම්. එහෙනම් දැන් ඔබ මේ ගැන හිතන්න ඕන. හැබැයි මේ තව කරුණක් මෙතින්දි කියන්න ඕන. සමහර උපාසක උපාසිකා වෙන්නේ පෝය දවසට විතරයි. සිල්ගත්තු දවසට විතරයි. එතකොට සිල්වත් උපාසක උපාසිකාව හැබැයි සිල්ගත්තු දවසට විතරයි. පන්සිල් අරගත්තට එදාට උපාසක උපාසිකා කියනවට කැමති නැහැ. අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච දවසට අන්න එදාට උපාසක උපාසිකා කියනවට අමනාපයක් නැහැ. සිල් පවාරණය වෙලා ගෙදර ගිහිල්ලා සාමාන්‍ය ඇඳුමට සුදු ඇඳුමින් අයින් වෙලා සාමාන්‍ය ඇඳුමට මාරු වුණාම අන්න එතකොට උපාසක අම්මා උපාසක මහත්තයා කියනවට කැමති නැහැ. එදාට හිතනවා නෝනා මහත්තයා මැතිනිය මැතිතුමා මේ වගේ කියන්න ඕනේ කියන හැඟීම තමයි තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි අනවබෝධය. මේ ලෝකයේ තියෙන ගෞරවාන්විතම වචන දෙක තමයි උපාසක උපාසිකා. නමුත් හිතන්නේ සාමාන්‍ය ජීවිතයක පාවිච්චි කරොත් ඒක නිකන් නෝන්ජල් වචන දෙකක් හැටියටයි. මේ தත්ත්වය ඇති කලේ අපි රට යටත් කරගත්ත ඒ සුද්ධ තමයි මේ தත්ත්වය ඇති කරේ. මොකද මේ උපාසකකම මේ බෞද්ධකම නැති කරන්න හැම උපක්‍රමයක්ම යෙදුවා පින්නතුනේ. ඒ නිසා මිනිස්සුන්ගේ හිත්වලට ඔළුවලට කාවැත්තුවා. උපාසක උපාසිකා කියන වචන දෙක නෝන්ජල් පහත් වචන දෙකක් හැටියට. ඒ නිසා තමයි මිනිස්සු අර තත්ත්වයට පෙළඹුණේ. ඒ නිසා ඔබ දැන් අවබෝධ කරගන්න ඕන උපාසක උපාසිකා කියලා කියන්නේ එහෙම පහත් නෝන්ජල් නොවැදගත් වචන දෙකක් නෙවෙයි. ඒක පොයේ දවසට විතරක් භාවිත කරන වචන දෙකක් නෙවෙයි.
අපි අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය දවසේ ඉඳලා මරණය එනකම්ම උපාසක උපාසිකා තමයි. ඒ නිසා මේ බණපදය අහන ලක්වැසි ලෝවැසි සියලු දෙනාම පින්නතුනි ඔබ හරියට අවබෝධ කරගන්න මේ බුද්ධ වචනය ඔබේ ජීවිතයට එක් කරගනිමින් අපි උපාසක උපාසිකාවන් හැටියට කටයුතු කරනවා. එහෙම ඇමතීම අපට කරන ගෞරවයක් කියලායි ඔබ හිතන්න ඕන. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට පෙන්වා දෙනවා මෙහිම ඇති කරගන්නා උපාසක තත්වය උපාසිකා තත්වය පිරිහෙන්නේ නැතුව පවත්වා ගන්න නම් කෙනෙක් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා කාරණා 7කින් සමන්විත විය යුතුයි කියලා. බලමු මේ කාරණා 7 මොකක්ද කියලා. පළමු කාරණාව තමයි පින්වතුනි භික්ෂූන්ගේ ඇසුර. භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය භික්ෂූන්ගේ දැකීම අපේක්ෂා කළ යුතුයි උපාසක උපාසිකාවක්. දැන් තායිලන්තය බුරුමය වගේ රටවල් වලට ගියහම පේන පැහැදිලි කරුණක් තමයි පවුලේ කවුරු හරි මහාන වෙලා ඉන්නවා. ස්ථිරව. පවුලේ සියලු දෙනාම తాවකාලිකව හරි පැවිදි වෙනවා. ඒ කියන්නේ පින්වතුනි අඩුගානේ වස්තුම් මාසේවත් පැවිදි වෙලා ඉන්නවා. සියලුම දෙනා පැවිද්ද ලබලා කලක් පැවිදිව පිළිවෙත් පුරමින් ගුණගරුකව ඉන්නවා. ඒ නිසා උත්සවශ්‍රීයෙන් පැවිදි වන අතර උත්සවශ්‍රීයෙන් සිවුර අත්හැරීමත් කරනවා. කාන්තාවන්ට පැවිද්දක් නැති නිසා කාන්තාවන් පරිවාස කාලයක් සුදු ඇඳගෙන පැවිද්ද ලැබුවාසේ කටයුතු කරනවා. ඒ නිසා පුද්ගලයෙකුගේ ප්‍රධාන සුදුසුකම රැකියාවකට ගියත් තනතුරක් ලබා ගන්න ගියත් විවාහ වෙන්න ගියත් මූලිකම සුදුසුකම විදියට අහන්නේ පින්නතුනි පැවිදි වෙලා හිටියද කියලා. රජකම ලබා ගන්නත් පැවිදි වෙලා ඉන්න ඕන. ඒ වගේම පින්නතුනි දැන් අර පරිවාස කාලේ අවසන් වෙලා ගෙදර ගියාම පිරිමිනම් පැවිදි වෙලා తాවකාලික පැවිද්ද අතහැරියාම ඒ අතහැරියයි කියලා පන්සල අතහරින්නේ නැහැ. තමන්ට ජීවිතේ කටයුතු කරන උපදෙස් ප්‍රාර්ථනා කරන ළඟින් ආශ්‍රය කරන භික්ෂුවක් දෙනමක් අනිවාර්යෙන්ම ඒ අයත් එක්ක ඉන්නවා. තමන්ගේ කුදුමහත් සියලු දේ ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා සමගින් තමයි සාකච්ඡා කරන්නේ. දෛනික ජීවිතයේ ගැටලු වලට පිළිතුරු විසඳුම් ලබා ගන්න. ධර්මානුකූල විසඳුම් සොයා සැනසීම සොයා භික්ෂූන් වහන්සේලාගේ ඇසුර ජීවිතාන්තය දක්වා පවත්වනවා පින්නතුනි. මේක කොයිතරම්නම් වටිනවද? අනේ తত্ত্বය තමයි පින්නතුනි මේදී විශේෂයෙන් බලපාන්නේ තමන්ගේ ජීවිතයට ළඟින් ආශ්‍රය නිස්සරය කරන භික්ෂූන් වහන්සේ කෙනෙක් හෝ කිහිප නමක් හැම මොහොතකම තමනුත් එක්ක තියාගන්න පවත්වා ගන්න ඒ සබඳතාව ගොඩනගා ගන්න හැම මොහොතකම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම කටයුතු කරන. ඒකෙන් ගුණගරුක ජීවිතයක්
වාසනාවන්ත ජීවිතයක්, මෙලොව දියුණු සහගත ජීවිතයක්, පරලොව සුගතියත් පත් කරගන්න ජීවිතයක්, ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. කොයිතරම් වටිනවද පින්නතුනි. ඒ නිසා මේ తত্ত্বය පින්නතුනි ලංකාවේ ඉපැරණි යුගයේ ක්‍රියාත්මක වුණා. ගමේ විහාරස්ථානයේ තමයි ප්‍රධාන ආයතනය. ගමට නායකත්වයේ දුන්නේ පන්සලේ නායක හාමුදුරුවෝ. ගමේ සියලුම පවුල් පන්සලත් එක්ක බැඳුණා. ගමේ කිසිම දෙයක් පන්සලේ දැනුවත් භාවයේ නැතුව සිද්ධ වුණේ නැහැ. හැම මොහොතකම පන්සලේ දැනුවත් භාවයත් එක්ක තමයි මේ කටයුතු සිද්ධ වුණේ. එතකොට ගමේ ඉන්න පිරිස කවුද? එයාගේ චර්යාව මොකද්ද? එයා විවාහ ගිවිසගෙන ඉන්නේ කවුරු එක්කද? ඒ පවුලේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ මොනවද කරන්නේ? ඔවුන් අයාලේ යනවද? වැරදි වැඩකට නිරත වෙනවද? මේවා සියල්ල පන්සලේ හාමුදුරුවෝ දැනුවත්. එතකොට හාමුදුරුවන්ට පිටුපාන්න මුහුණ නොදී ඉන්න අමනාප වෙලා ඉන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා නිවසක ප්‍රශ්නයක් වුණොත් දුවගෙන ආවි පන්සලට. පන්සලට ඇවිල්ලා පන්සලේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කළා. ගෙදර ප්‍රශ්නය निराකරණය කරගත්තා. එතකොට ගෙදර ප්‍රශ්නය निराකරණය කරගන්නකොට පින්නතුනි නිවස තුල අඹුසැමියන් අතරේ දෙමාපිය දූ දරුවන් අතරේ සමගිය සහජීවනය එකමුතුකම වර්ධනය වුණා. ආර්ථික වශයෙන් ප්‍රපාතයකට ගියේ නැහැ. සුරාවට සූදුවට නැඹුරු වුණේ නැහැ. වැරදි වැඩවලට නැඹුරු වුණේ නැහැ. ඒ නිසා පන්සලේ අධීක්ෂණය තිබුච්ච නිසා හැම කෙනෙක්ම බොහොම ගුණගරුකව වාසය කළා. බලන්න පින්නතුනි කොච්චර වටිනවද කියලා. මොකද දැනුවත් කෙනෙක් හිටියෙත් පන්සලේ නායක හාමුදුරුවෝ පමණයි. ඒ නිසා දරුවා පිළිසිඳගෙන දසමත් සම්පූර්ණ වෙන්න ආසන්න වෙනකොට ඒ දරුවා ලැබෙන්න ගැබිනි මාතාවට අංගුලිමාල පිරිත කියව ගන්න ආවා. දරුවා ලැබුණට පස්සේ දරුවගේ වේලපත් කඩේ. එහෙම නැත්නම් කේන්ද්‍රය වෙලාව හදාගන්න. දරුවට නමක් තියන්න අකුරු කීපයක් හොයාගන්න පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ඇහුවේ. කෙස් කපනකොට, ඉඳුල් කට ගන්නකොට, අකුරු කියවනකොට පන්සලේ හාමුදුරුවෝ මුල්ුණේ. නිවසට බලන්න පින්නතුනි, නිවසක් හදන්න මුල්ගල් තියෙනකොට, ඒ වගේම නිවසට පළවෙනි උළුවස්ස තියෙනකොට, යටලීය තියෙනකොට, ඊළඟට නිවස තුල පදිංචිය සිද්ධ වෙනකොට, දරුවන් අධ්‍යාපනයට යනකොට, ඒ කියන්නේ පාසලට යනකොට, විවාහ වෙනකොට මේ කුතුමහත් සෑම කටයුත්තකදීම පින්නතුනි හැම මොහොතකම සිද්ධ වුණේ විහාරස්ථානයේ පන්සලේ හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ යටතේ. එතකොට කොච්චර වටිනවද කියලා බලන්න. අන්න නියම උපාසක උපාසිකාවකගේ ස්වභාවය. විහාරස්ථානීය මුල් කරගෙන පන්සල ආශ්‍රය නිස්සය කරගෙන නායක හාමුදුරුවන්ගේ අධීක්ෂණයේ යටතේ ක්‍රියාත්මක වුණා කියන්නේ අර නිවස ප්‍රපාතයට යන්නේ නැහැ. ගෙදර ස්වාමියා බොන්න පෙළඹෙන්නේ නැහැ. සූදුවට යන්නේ නැහැ. දරුවෝ අයාලේ යන්නේ නැහැ. එතකොට පවුල සුඛිත මුදිතයි. ආර්ථික අහේනියක් ඒ නිසා ඇති වෙන්නේ නැහැ. ඒක නිසා උපාසක උපාසිකාවක් තමන් පිරිහෙන්නේ නැතුව ඉන්න නම් විහාරස්ථානීය භික්ෂුව ආශ්‍රය නිස්සය කරමින් දකිමින් කටයුතු කරන්න කියන එකයි මේ කියන්නේ පින්නතුනි. එතකොට තමන්ගේ ලෞකික දියුණුවත් ඇති වෙනවා, ආධ්‍යාත්මික දියුණුවත් ඇති වෙනවා. ඇයි බෝධි පූජාවට, බුද්ධ පූජාවට පන්සලටනේ ඉන්නේ. ඒවා සිද්ධ කළාම අවසානයේ
හාමුදුරුවෝ අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාව ගමේ පින්වතුන්ට කරන්න. එතකොට නිවසට වටින, දරුවන්ට වටින, අබුසැමියන්ට වටින, දියුණුවට වටින අනුශාසනාවෙන් කරුණ උකහා ගන්නා මිනිස්සු ඒ අනුව ක්‍රියාත්මක වෙනව පින්වතුනි. කොච්චර වටිනවද? ඔන්න උපාසක බව පිරිහෙන්නේ නැතුව තියෙන්න ඕන කාරණාවක් දෙක. දෙවනි කාරණය තමයි පින්වතුනි, උපාසක බව නොපිරිහී තියෙන්න නම් සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණයෙන් තොරව උපාසක බව පවත්වාගෙන යන්න බෑ. තෙරුවන් සරණ ගිහිල්ලා පැත්තකට වෙලා ඉඳලා බෑනේ. ධර්මයේ ගුණ දැනගන්න ඕන. සංඝයාගේ ගුණ දැනගන්න ඕන. නවාරහාදී බුද්ධ ගුණ දැනගන්න ඕන. දැනගෙන තෙරුවන්ට සමීප වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න අසුතං සුනාති. නොදන්න දේවල් ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන්, මෙලෝ වශයෙන්, පරලෝ වශයෙන්, ආර්ථික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් දැනගත යුතු කරුණු වලින් දැනුවත් වෙනවා. අහපු නැති දේවල් දැනගන්න, අහගන්න. සුතං පරියෝදපෙන්ති. දැනගත්ත දේවල් තියෙනවා නම් ඒවා වඩාත් වර්ධනය කරගන්න. අම්මල තාත්තල එක පැත්තකින්, දරුවෝ එක පැත්තකින් Taman දැනුවත් දේවල් තියෙනවා නම් තව හොඳින් දැනගන්න පුළුවන් ධර්මය ශ්‍රවණය කිරීම තුල. බලන්න, Taman පිරිහෙන්නේ නැතුව පවතින්න කොයිතරම්නම් බලපානවද ධර්ම ශ්‍රවණය. කංකං විතරති. Tamanට සැකතෙන් තියෙනවා නම් ඒ සැකතෙන් निराකරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. ජීවිතය පිළිබඳ, ධර්ම කරුණු පිළිබඳව යම් යම් දේවල් තියෙනවනම් සැක සහගත තැන් ඒවා නැති කරගෙන සැකයකින් තොරව බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, ඒ ගුණයන් ගැන, මෙලොව ගැන, පරලොව ගැන, කර්මය හා කර්ම විපාක ගැන මේවා පිළිබඳ සැකතැන් නැති වෙලා නිවැරදි දැක්මක් ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. දිට්ඨින් උජුං කරෝති. නිවැරදි දැක්ම ඇති කරගන්න, දෘෂ්ටිය ඍජු කරගන්න. වැරදි දෘෂ්ටියක පිහිටලා හිටියනම් ඒ වැරදි දෘෂ්ටිය නිවත් වෙලා නිවැරදි දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. භික්ෂුව සමග සාකච්ඡා කරලා, ප්‍රශ්න කරලා එකපාරට පිළිගන්නේ නැතුව ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි, නිවැරදි දෘෂ්ටියක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. චිත්තමත්ත පසීදති. සිතේ තියෙන කරදරකාරී ස්වභාවය ලෞකික ජීවිතයක් ගත කරනකොට අප්‍රමාණ කරදර බලපානවා. සම්බාධා සහිතව තමයි ජීවිතය ගත කරන්නේ ගිහි පින්වතුන්. ඒ නිසා සිතේ තියෙන කරදරකාරී තත්ත්වයන් මගහැරවාගෙන පුළුවන් වෙනවා නිවැරදිව ජීවිතය ඉස්සරහට පවත්වාගෙන යන්න. හිතට කරදර පීඩා ආවහම ජීවිතේම අවුල් වෙනවනේ පින්වතුනි. ප්‍රශ්නයක් හිත තුල නලියනකොට කන්න බෑ. අඹුසැමියෝ අතර සුහදව සාකච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයනේ ඉස්මතු වෙන්නේ. දරුවෝ අහන ප්‍රශ්නවලට දරුවොත් එක්ක කතා කරන්නවත් අම්මල තාත්තලා පෙනෙන්නේ නැහැ. ඒ අයත් කේන්ති ගන්නවා. ඇයි? අර ප්‍රශ්නය හිතේ වද දෙන නිසා. නමුත් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඕනම ප්‍රශ්නයකට විසඳුම එතන තියෙනවා. එතකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඇතිවන ප්‍රශ්නවලට ධර්මයෙන් විසඳුම් සොයාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද බලන්න පින්නතුනි. ඒ වගේම ධර්මය අහන්න නැතුව කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑනේ. සුසුසා ලබතේ පඤ්ඤං. ප්‍රඥාව ලබන්න නම්
ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. නැත්තම් පින්නතුනි ධර්මාවබෝධයක් ලබන්න කාටවත් බෑ. ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොත්පත් කියවීම මේවා අවශ්‍යයි. එතකොට තෙරුවන් ආශ්‍රය කරනකොට මේවට බේම පෙළඹෙනවා. භික්ෂුව ආශ්‍රය කරනකොට වල්පල් කතා කර කර ඉන්නේ නෑනේ. ධර්ම කරුණක්. එහෙම නැත්තම් ජීවිතයේ තියෙන ගැටලුවක් මේ කතා කරන්නේ. එතකොට පින්නතුනි මේ ගැටලුව निराකරණය කර ගැනීමේ වාග්ය ලැබෙනවා. මේක තමයි தත්ත්වය. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. පින්නතුනි. ඒ නිසා ධර්මය ශ්‍රවණය කිරීමත් අතිශය වැදගත් උපාසක බව පවත්වාගෙන යන්න. ඒකේ ප්‍රධානම දේ පින්නතුනි නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. එතකොට ධර්මය අහලා එපායි නිවන් දකින්න. ධර්ම මාර්ගය වටහා ගන්න. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා මේ ඔස්සේ ගමන් කරන්න ධර්මයේ වටහා ගන්න ඕන. චතුසත්‍ය අවබෝධය ලබන්න, ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න. ඒ මඟ ගමන් කරන්න. ධර්මය අහන්න නැතුව කොහොමද? ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක්. උපාසක බව පවත්වාගෙන යන්න. නැත්තම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. පස්පව් දස අකුසල් වෙන්න පුළුවන්. ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒවා කියලා දෙනවා. මෙන්න මේවා පස්පව්. මේ වයින් වැළකෙන්න. මෙන්න මේවා දස අකුසල්. මේ වයින් වැළකෙන්න. වැළකීලා දස කුසලයට සම්බන්ධ වෙන්න. හොඳ දේ කරන්න. නිවැරදි දේ කරන්න. බලන්න පින්නතුනි. මේ විදියට කටයුතු කරනවා නම් කොයිතරම් හොඳ යහපත් පරිපූර්ණ උපාසක බවක් ගොඩනගෙනවා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි අදිසීලේ සික්ඛති. අදිසීලයෙන් යුක්ත වෙන්න ඕන. සිල්වත් බව කියන එක අවශ්‍යයි පින්නතුනි. සීලයෙන් තොරව කවදාවත් කෙනෙකුට උපාසක වෙන්න බෑ. කවදාවත් කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. උපාසක බව අත්‍යවශ්‍යයි. ඒ නිසා සීලේන අනුපේතස්ස සුතේ නත්තෝ නවිච්චති. පින්නතුනි කෙනෙකුට කොච්චර උගත්කම් තියෙන්න පුළුවන්. මේ උගත්කම් නැනවත්කම් කොයිතරම් තිබුණත් ඒවයින් හරි බැබලීමක් ඇති වෙන්නේ නැහැ සිල්වත්කම නැත්තම්. ඒ නිසා සීලය කියන එක කෙනෙකුට අත්‍යවශ්‍යයි. සීලෙන් තොරව ප්‍රඥාව ලබන්න බෑනේ. සීල සමාධි ප්‍රඥා. සීලෙන් සමාධියට යනවා, සමාධියෙන් තමයි ප්‍රඥාවට යන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. උපාසක කෙනෙක් සිත දියුණු කරගන්න, ප්‍රඥාව ලබන්න සීලේ පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා සිල්වත් බව නැතුව කෙනෙකුට සැබෑ බෞද්ධයෙක් හැටියට කටයුතු කරන්න බෑ. දුස්සීල බවින් යුක්තව හොඳ කෙනෙක් වෙන්න බෑනේ. ඒ නිසා සිල්වත් බව අත්‍යවශ්‍යයි. පින්වත්නි, සීලයට කෙනෙක් පංච සීලයට වේවා, අෂ්ටාංග සීලයට වේවා, ආජීවශ්‍රමක සීලයට වේවා, නවාංග උපෝසත සීලයට වේවා කෙනෙක් පෙළඹුණොත් එතන තමා තුළ සිද්ධ වෙන කායික වැරදි, වාචසික වැරදි සියල්ල අයින් වෙනවා. එතකොට කයින් වැරදි කරන්නෙත් නැහැ, වචනෙන් වැරදි කරන්නෙත් නැහැ. කොයිතරම් යහපත්, ගුණගරුක, පිවිතුරු මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගෙනවද කියලා බලන්න පින්නතුනි. ඒ නිසා සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගන්නට මේ සීලවන්ත භාවය අවශ්‍යයි.
එතකොට පංචශීලයේ නිති පංචශීලය ආරක්ෂා කරමින් ඉන්න ගමන් මසකට එක්වරක්වත් අපි පින්නතුනි අෂ්ටාංග සීලයේ පොහොය අෂ්ටාංග සීලයට යන්න ඕන. අපි ජීවිතේ ඉදිරි දැක්මකට හුරු පුරුදු වෙනවා. එතකොට gedara ගත කරපු අර සාමාන්‍ය එදිනෙදා ගත කළ කෙලිලොල් ජීවිතය අයින් කරලා දාලා පන්සලට ගියාම ගත සිත සංවර කරගන්නවා. ඇවිදින්නේ සංවර. කන්නේ බොන්නේ සංවර. කතා කරන්නේ සංවර. ඊළඟට ඉඳගත්තත් සංවර. වල්පල් කතා කිරීමක් නැහැ. හිත හැමතිස්සෙම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා යන ගතියක් තියෙන්නේ. ධර්මයට යොමු වෙන ස්වභාවයක් තියෙන්නේ පන්සලේදී. ඒ නිසා නිවසේ ඉන්නකොට ඇතිවන අකුසල චේතනා බොහොමයක් අඩු කරගෙන තමන් තුළ ඇති කරගන්න පුළුවන් පින්නතුනි නිවස තුළ නැති දෙයක් ඇති කරගන්න පුළුවන් පන්සලේදී. ගුණගරුක බව නිර්මාණය කරගන්න පුළුවන්. කොච්චර වටිනවද කියලා බලන්න පින්නතුනි. සමහර අය අහනවා අපි වැරදි කරන්නේ නැහැ. ඒ නිසා අපි සිල් ගන්න ඕන නැහැ. අපි පන්සල් යන්න ඕන නැහැ. ඒ වගේ කියන අයත් මේ බෞද්ධයෝ අතරම ඉන්නවා. ඒ ඉතින් ඔවුන්ගේ දැනුමේ තරම තමයි. පින්නතුනි, ගෙදරක ඉන්නකොටම හැම කෙනෙකුටම වෙන්නේ හැමතිස්සෙම කුසල චේතනා ඇති වෙනවද? නැහැ. එදිනෙදා කටයුතු කරන්න ගියාම, දරුවොත් එක්ක කටයුතු කරන්න ගියාම, අසල් වාසනුත් එක්ක කටයුතු කරන්න ගියාම විවිධ ගැටලු මතුවෙනවා. මේ ගැටලු හැමුවේ ඇති වෙන්නේ අකුසල චේතනා. එක්කෝ ලෝභය, එක්කෝ දේශය, එක්කෝ මෝහය, එක්කෝ ඊර්ෂ්‍යාව, එක්කෝ කුහකකම. මේවනේ ඇති වෙන්නේ. දැක්කත් එහෙමයි, ඇහුවත් එහෙමයි. ඒ නිසා හිතන්න එපා gedara හිටියත් හරි සියල්ල සම්පූර්ණ වෙනවා මං වැරදි කරන්නේ නැතුව කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම විහාරස්ථානයකට යන්න ඕන, භික්ෂුව ඇසුරු කරන්න ඕන. ඒ වගේම නිවසේ සිල් ගන්න එකයි පන්සලේ සිල් ගන්න එකයි දෙකක්. පන්සලේ සිල් ගන්න එක තමයි අපේ ජීවිතයේ රහතන් වහන්සේ කෙනෙක් ගත කළ, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ගත කළ ජීවිතය හා සමානව අපේ ජීවිතය පවත්වන්න පුළුවන් වෙන්නේ පින්නතුනි පන්සලේ සිල් ගත්තාමයි. ඒ නිසා ඒක හොඳින් හිතට ගන්න. වැරදි අවබෝධයක් තිබුණා නම් මේ බණ පදයෙන් ඒක නිවැරදි කරගන්න. ඒක තමයි, ඒකටනේ බණ අහන්නේ. එහෙම නැත්නම් බණ අහලා වැඩක් නැහැ නේ පින්නතුනි. ඒ නිසා බණ අහන්නේ හරි දේ හරි හැටියට තේරුම් ගන්න. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරත. සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් තේරුම් ගන්න. කල යුත්ත නොකල යුත්ත තේරුම් ගන්න. මේකටනේ අපි බණ අහන්නේ. ඒ නිසා පින්නතුනි ධර්ම ශ්‍රවණය කියන එක තුල, ධර්මයේ ඇසුරු කිරීම තුල අපි බොහෝ සම්පූර්ණ මිනිස්සු බවට පත් වෙනවා. ඒක නිසා ඒක අවශ්‍යයි. එහෙනම් එතෙන්ට සීලවන්ත භාවය කියන එක ඊටාම වැදගත් වෙනතුනි. සීලවන්ත භාවය. හතරවෙනි කරුණ තමයි උපාසක උපාසිකාවක් නොපිරිහී සිටින්නට නම් පින්නතුනි සියලුම භික්ෂූන් කෙරෙහි ප්‍රසාදය ඇති කර ගන්න ඕන. පසාද බහුලෝ හෝති භික්ඛූසු තේරෙසෙචු නචේසුච මජ්ජේසුච. තේරේසුච නචේසුච මජ්ජිමේසුච. ඒ කියන්නේ වැඩිහිටි හාමුදුරුවරුත් ගැනත්, මධ්‍යම හාමුදුරුවෝ ගැනත්, නවක හාමුදුරුවෝ ගැනත් මේ තුන් කොටස ගැනම පින්නතුනි අපි තුල ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. සමහර අපේ උපාසක උපාසිකාවන් නායක හාමුදුරුවන්ට, වැඩිහිටි හාමුදුරුවන්ට ගරු කළාට පොඩි හාමුදුරුවන්ට බලන්න යන්නේ, කතා කරන්න යන්නේ හාමුදුරුවනි කොහොමද, සැපදු, හාමුදුරුවෝ ඉගෙන ගන්නවද, මොකනවද තියෙන අඩුපාඩු, පොඩි හාමුදුරුවෝ තනි නැද්ද,
ගෙදර යනවද? අම්මා තාත්තා එනවද? පින්නතුනි මෙහෙම දුක සැප හොයනව නම් පොඩි හාමුදුරුවන්ට කොයි තරම්නම් සතුටක් ඇති වෙනවද? නියම උපාසක උපාසිකාවක් එහෙමනේ. සමහරු පොඩි හාමුදුරුවෝ කවුද කියලාවත් සමහරලාට පන්සලේ ඉන්න දන්නේ නැහැ. පොඩි හාමුදුරුවොත් එක්ක වචනයක් කතා කරන්නේ නැහැ. උන්වහන්සේගේ දුක සැප හොයන්නේ නැහැ. වැඩිහිටි හාමුදුරුවෝ වෙන්නේ නායක හාමුදුරුවෝ වෙන්නේ මේ පොඩි හාමුදුරුවෝ හොඳට හදාගත්තොත් නේ. ඉතින් උන්වහන්සේලා ගැන හොයන්න ඕන. උන්වහන්සේලාගේ අඩුපාඩුකම් අපි බලන්න ඕන. අඩුපාඩුකම් කියන්නේ දුර්වලකම් වෙනවයි කියන එක නෙමෙයි. උන්වහන්සේලාට මොනවද? පොත්පත් අඩුපාඩුකම් තියෙනවද? දාහනේ හරියට ලැබෙනවද? උන්වහන්සේලාට ගමන් වියදම් තියෙනවද? මේව ගැන හොයන්න ඕන පින්නතුනි. ඒක තමයි උපාසක උපාසිකා කියලා කියන්නේ. නමට මං කලින්ම කිව්වනේ ලේබල් එක විතරක් නෙමෙයිනේ ඕන. මේක අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම භික්ෂූන් වහන්සේලා තෝරලා කතා කරන්නේ නැතුව දැන් බලන්න එදා විශාකා මහ උපාසිකාව සෝවාන් වෙලා පන්සලට එනකොට පොඩි හාමුදුරුවෝ තමන්ගේ අම්මා ආව වගේ වට කර ගන්නවලු. අපිට මතකයි අපි පැවිදි වෙලා පොඩි දවස්වල අප විහාරස්ථානයේ ඉන්නකොට පින්නතුනි අපි පොඩි කාලේ අපිට පාසලේ ඉගෙනු ගුරුවරු කීප දෙනෙක්ම පැවිදි වුණාට පස්සේ අපිව මාව හොයාගෙන පන්සලට ආවා. ඇවිල්ලා මාව ධෛර්යමත් කළා. පොඩි හාමුදුරුවෝ කොහොමද හැමදාම එනකොට ටොෆි චොක්ලට් මොනවා හරි අරන් එනවා. මේවා පොඩි හාමුදුරුවෝ මේවා තියාගෙන අවශ්‍ය වෙලාවට වළඳන්නකෝ. පොඩි හාමුදුරුවෝ හොඳට ඉගෙන ගන්න ඕන. මමත් හැවිල්ලෙන් ඉන්නේ. පඬිත හාමුදුරු කෙනෙක් වෙන්න ඕන. හැමදාම අවවාද කරනවා පින්නතුනි. කොච්චර වැදගත්ද බලන්න. මගේ අම්මා වගේ තාත්තා වගේ අර ගුරුවරු ඇවිල්ලා අපි පාසලේ ඉගෙන ගත්ත ගුරුවරු අපට පින්නතුනි එක ගුරුවරියක් හිටියා. මම පැවිදි වුණයි කියලා දැනගත්තට පස්සේ මේ ගුරුවරිය මාව හොයාගෙන පන්සලට ඇවිල්ලා මාතර ගොඩගම සමර වික්‍රම කියලා මේ පවුලේ ගුරුවරියක්. මේ ගුරුවරිය හොයාගෙන ඇවිල්ලා මාව පුදුම විදියට මාව ගැන ආදරෙන් කටයුතු කළේ. එතකොට පින්නතුනි පන්සලේ අර මහානකම ගැන කලකිරීම මහානකම ගැන අප්‍රසාදයටපත් වීම ඇති වෙන්නේ නැහනේ. ඊළඟට මම පරිස්සම් වෙනෝනේ. මේ ගුරුවරිය මං ගැන හොයනකොට අම්ම කෙනෙක් වගේ සුමානෙකට දවසක් සමහරට දවස් දෙකක් සුමාන දෙකකට දවසක් අනිවාර්යෙන් එනවා. එන්නේම ටොෆි චොක්ලට් අරගෙන මාව ඒන් සතුටු කරන ගමන් මම චූටි මාව හදාගන්න අවවාද අනුශාසනා කරපු හැටි මට තවම මතකයි. ඒ නිසා පින්නතුනි එවැනි ගුරුවරු අපි දන්නවා ඉන්නවා. අන්න බලන්න නියම උපාසක උපාසිකාවන්. අපි පොඩිය කියලා පැත්තකට දැම්මේ නැහැ. අපි අද මේ තත්ත්වයේ ඉන්නේ පින්නතුනි අන්න ඒ අපිව බලා ගන්න, අපිව උනන්දු කරන්න, අපිව ධෛර්යමත් කරන්න කටයුතු කළපු නිසා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා මම මේ කෙටි උදාහරණයක් ඔබට කිව්වේ. අම්මේ තාත්තේ ඔබත් ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉන්නවනම් උන්වහන්සේලාවත් අමතක කරන්න එපා. නායක හාමුදුරුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය තියාගන්නවත් එක්කම පොඩි හාමුදුරුවෝ ගැනත් හොයලා බලන්න අමතක කරන්න එපා. ඒක තමයි සැබෑ උපාසක උපාසිකාවන්ගේ ලක්ෂණය. 4 වෙනි ගුණාංගය. පින්නතුනි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවනේ පොඩිය කියලා නොසලකා හරින්න එපා කියලා යම් වස්තුන් 4ක්. ඒ කවුද?
එක පොඩි හාමුදුරුවෝ පොඩිය කියලා පැත්තකට දාන්න එපා. ඇයි? පොඩි උනත් රහත් වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා පොඩි හාමුදුරුවෝ නොසලකා හරින්න එපා. ගින්න පොඩිය කියලා නොසලකා හරින්න එපා. මහා ගින්නක් ඇති වෙන්නේ පොඩි ගින්නකින් තමයි. 3. රාජකුමාරයා පොඩිය කියලා පැත්තකට දාන්න එපා. ඉස්සරහදී රජ වෙනවා. 4. සර්පයා කුඩාය කියලා නොසලකා හරින්න එපා. දෂ්ට කරොත් විසයි. ඒ නිසා පින්නතුනි මේවා ගැන අපි සැලකිලි දක්වන්න ඕන. කුඩාය කියලා පැත්තකට දාන්න හොඳ නැති කරුණු මේවා. පස්වෙනි කරුණ තමයි උපාසක උපාසිකාවක් මෙන්න මේන් දැනුවත් වෙන්න ඕන. මොකක්ද? මේ ගුණය ඇති කරගන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන ධර්මයේ අඩුපාඩු හොයන, සිදුරු හොයන චේතනාවෙන් නෙවෙයි. නිසා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන පින්වතුනි ඔබ සැබෑ ධර්මය මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මම මෙන්න මේ ගුණ ධර්මය ඇති කරගන්නවා. අන්නේ චේතනාව ඇති තියෙන්න ඕන. මම එක බණකින් එක ගුණ ධර්මයක් හරි මගේ ජීවිතයට එක් කරගන්නවා මං. මේ தත්ත්වය අපි ඇති කරගන්න ඕන. මන් තුල හැමතිස්සෙම කේන්ති යන ස්වභාවය තිබුණා නම් මම බණ ඇහුවට පස්සේ මම මෛත්‍රිය මගේ තුල ඇති කරගන්නවා. නැත්නම් කරුණාව ඇති කරගන්නවා, දයාව ඇති කරගන්නවා. මං අද මේ බණෙන් මගේ පරහිතකාමී බව වර්ධනය කරගන්නවා. මේ බණෙන් මං සමානාත්මතාව වර්ධනය කරගන්නවා. මේ බණ අහලා මං පරිත්‍යාගශීලීත්වය වර්ධනය කරගන්නවා. පින්නතුනි, එක ගුණයක්වත් එක බණකින් අපේ ජීවිතයට එකතු කරගත්තොත් නේ වටින්නේ. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අන්න උපාසක උපාසිකාවක් තුල තියෙන්න ඕන තවත් ගුණයක් ඒ. 6 වෙනි ගුණය තමයි පින්නතුනි නයිතෝච බහිද්දා දක්ඛිනේයං ගවේසති. බුදුසසුනෙන් බැහැරව වෙනත් අය හොයා දන් දෙන්න යන්නේ නැහැ. ශාසනයට දන් දෙන ගමන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන ගමන් වෙනත් නිකායන්, වෙනත් ශාසනයන්, වෙනත් ආගමික කොටස් හොයා ගිහිල්ලා දන් දෙන්න පෙළඹෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ කෙනෙකුට උදව් කරන්න එපා කියන එක නෙවෙයි. තමන් අවශ්‍ය වෙලාවේදී පරිත්‍යාග කරන්න, ඊළඟට ඒ අයට උදව් උපකාර කරන්න, ඒක කරන්න. ඒකට ජාතියක්, ආගමක්, කුලයක්, පන්තියක් අවශ්‍ය නැහැ. නමුත් මේ කියන්නේ සදහැසිතින් දන් දෙන්න පෙළඹුණාම ඒකෙදි අවශ්‍ය කරන්නේ බෞද්ධ බුදුසසුනෙන් භික්ෂුවකටම දානය පිරිනැමීම කළ යුතුයි කියන එක. ඉන් පරිබාහිරව දන් දෙන්න පෙළඹෙන්නේ නැහැ. උපාසක උපාසිකාවක් තුල තියෙන්න ඕන තවත් ගුණාංගයක්. ඒ නිසා මම මේ ආගමික නායකයන්ටත් දන් දෙනවා. මම මේ ආගමික නායකයන්ටත් දන් දෙනවා කියන එකක් නැහැ. ඒවට ගරහන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මං කිව්වේ සිදුරු හොයන්න එපා කියලා. ඒ නිසා එය හොඳින් තේරුම් ගන්න අපි කාටත් ගරු කිරීමේ සියලුම ආගම් වලට ගරු කිරීමේ ප්‍රතිපත්තිය බෞද්ධයා තුල තියෙනවා. ඒකට කියන්නේ ආගමික සහනශීලී ගුණය කියලානේ. ඒක තියාගන්න. නමුත් දන් දෙන්න ඕන ශාසනය තුල කෙනෙකුටමයි. බුදුසසුන තුලින්, බුදුසසුනෙන් බැහැරව දන් දෙන්නේ නැහැ. 7 වෙනි කරුණ තමයි, අවසාන කරුණ තමයි පින්නතුනි, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සත්කාර සම්මාන කිරීම. එතකොට බලන්න, භික්ෂුව ඇසුරු කිරීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, ලොකු පොඩි ભેදයෙන් තොරව භික්ෂූන් වහන්සේලා බලා ගැනීම, බෞද්ධ භික්ෂුව මුල් කරගත්තු කරුණු කීපයක් මේක මම මතක් කළා මේ සූත්‍රයට අනුව. පින්නතුනි, ඒක තමයි අවශ්‍ය මේ උපාසක අපරිහානීය සූත්‍රය. මේ සූත්‍රයේ පින්නතුනි අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍රයක්. එතකොට භික්ෂුව හා සම්බන්ධයෙන් කරුණු ගණනාවක් මෙතන කිව්වා. මොකද භික්ෂුව ඇසුරු කරගෙනම මේ උපාසක උපාසිකාවන් කටයුතු කරනවා නම් පිරිහෙන්නේ නැහැ කියන කාරණාව තදින් මේ සූත්‍රයේ අවධාරණය කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට භික්ෂූන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් උපස්ථාන කරනවා.
ඒ වගේම උපාසකෝ සංඝේන සමාන සුඛ දුක්ඛෝ හෝති. මේ උපාසක උපාසිකාව භික්ෂූන් වහන්සේලා හා සමාන සැප දුක් ඇතිව භික්ෂූන් වහන්සේලාගේ සැප දුක් පවා හොයලා ඒ අනුව කටයුතු කරන්න පෙළඹෙන කෙනෙක්. ජිනසාසන පරිහානින් දිස්වා අභිවට්ටියා වායමති. පින්නතුනි ශාසනීය පිරිහීම දැකලා බලාගෙන ඉන්නේ නැහැ. ඒකට තව මුක්කුවක් ගහන්නේ නැහැ. ඔන්න ඔය පිරිහෙන්නම හැරපුවාවි කියලා. දැන් උඟාක් අය කරන්නේ අපිට හරි කනගාටුයි. පින්නතුනි යම් භික්ෂුවගේ දුර්වලකමක් දැක්කහම මේක උලුප්පලා ඒකට පහර ගහලා ඒක සමාජ මාධ්‍යයේ දාලා ශාසනයම විනාශ කරන්නයි මේ කටයුතු කරන්නේ. දැන් මේගොල්ලෝ හිතනවා ඒක වීරකම. මේගොල්ලෝ හිතනවා මම තමයි මේ හොඳටම කළේ වැඩේ කියලා. මේ කරන්නේ කවුද? බෞද්ධයෝමයි. අන්‍යාගමිකයෝ නෙවෙයි මේ කරන්නේ. අන්‍යාගමිකයොන්ට දොස් කියන්න වැඩක් නැහැ. මේ කරන්නේම ශාසනය පිරිහෙවන්නේම බෞද්ධයෝ. බෞද්ධයයි කියාගන්න අය. හරියට ඒගොල්ලෝ මහානායක හාමුදුරුවෝ කරන්න ඕන දේ තමයි මේ කරන්න යන්නේ. වික්ෂූන් වහන්සේලා හදන්න, වික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩුකම් නැති කරන්න යනවා. ගිහි ජනතාවගේ අඩුපාඩුකම් ඕන කරන් තියෙනවා. ඒව බලන්නේ නැහැ. දැන් ගමේ අඩුපාඩුකම් තියෙන ඒවා පය හදන්න. වැරදි කරන තැනක් තියෙනවා නම් ඒ වැරදි කරන තැනට ගිහිල්ලා අවවාද අනුශාසනා කරනවා. කසිප්පු පෙරන තැනක් තියෙනවා නම් ඒ කසිප්පු පෙරන තැනට ගිහිල්ලා ඒක නවත්තලා ඔවුන්ට රැකියා මාර්ගයක් හදලා දෙනවා. ඒකනේ තරුණියෝ කරන්න ඕන. නමුත් අපේ අය කරන්නේ මේ තනි වෙච්ච හුදකලා සාමීන් වහන්සේ කෙනෙක් අල්ලගෙන උන්වහන්සේට පහර ගහලා උන්වහන්සේගේ දුර්වලකමක් මතු කරලා ඒක සමාජ මාධ්‍යයේ දාලා ශාසනය පිරිහවන වැඩ. ඒ නිසා පින්නතුනි ඒක නෙමෙයි කළ යුතු වන්නේ සැබෑ උපාසක උපාසිකාව. මේ වීරත්වයේ ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. ඒ නිසා ඔබ මෙන්න මේ කරුණු ගැන යම් අවබෝධයක් පින්නතුනි තියෙන්න ඕන. සැබෑ උපාසක උපාසිකාවක් වෙන්න නම් මේ කරුණු 7න් සමන්විත විය යුතුයි. මොනවද මේ කරුණු 7? පළවෙනි කරුණ මා කිව්වා භික්ෂුන්ගේ ඇසුර පවත්වා ගැනීම, භික්ෂුන්ගේ දැකීම. 2 සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. 3 සීලයෙන් යුක්ත වීම. 4 වැඩිමහල්, මධ්‍යම ප්‍රමාණයේ හා නවක කියන මේ සියලුම භික්ෂු කොටස් කෙරෙහි සානුකම්පිත උන්වහන්සේලා ආශ්‍රය කරමින් උන්වහන්සේලාට අවශ්‍ය කරන පහසුකම් සපයන එක. ඊළඟට ධර්මයේ අඩුපාඩුකම් හොයන විදියට ධර්මයේ ශ්‍රවණය නොකරන එක. එතකොට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන ධර්මයෙන් යමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නා චේතනාවෙන්. ඊළඟට 6 වෙනි කරුණ බුද්ධ ශාසනයෙන් පරිබාහිරව දන් නොදෙන එක. 7 වෙනි කරුණ පින්වතුනි භික්ෂූන් වහන්සේලාට සත්කාර සම්මාන කරන එක. මෙන්න මේ කරුණු 7න් යම් උපාසක උපාසිකාවක් සමන්විත නම් කිසිදු දවසක ඒ උපාසක උපාසිකාව පරිහානියටපත් නොවන බවයි අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උපාසක අපරිහානීය සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ කරුණ ඔබේ ජීවිතයට එක් කරගනිමින් වඩාත් සුඛිත මුදිත වූ ජීවිතයක් ගත කරන්නට, අර්ථවත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ධෛර්ය, ශක්තිය, අවබෝධය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයෙන් කටයුතු කළේ ගම්පොළ අම්පිටියේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු විමලා දිසානායක මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ මීට වසර 3කට පෙර පරලෝසපත් අම්පිටියේ පදිංචි පුහුල්හේනේ ගෙදර සෝමරත්න සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අපි ප්‍රාර්ථනා කරමු පුහුල්හේනේ ගෙදර සෝමරත්න සහෝදරයාට භවගාමී ජීවිතයේහි සැප ලබා අවසන උතුම් නිවනින් සැනසේවා කියා.
ඒ වගේම සැප්තැම්බර් 1 වන දින 15 වන උපන්දිනයේ සමරන ඉමාෂා භාග්‍යා දෙව්මිනී දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම හා ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් යහපත් අනාගතයක් උදෙසා මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. 15 වන උපන්දිනයේ සමරන ඉමාෂා භාග්‍යා දෙව්මිනී දියණියට වාසනාවන්ත උපන්දිනයක් උදා වේවා. නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. වාසනාවන්ත අනාගතයක් උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු පින්වතුනි. ඒ වගේම ඩුබායිහි සේවයේ නියුතු විමලා දිසානායක මහත්මියගේ පවුලේ සියලු දෙනාටත් දූදරු මුණුපුරන් ඇතුළු සැමට මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. කොරෝනා වසංගතයේ දුරු වී ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය උදා වේවා. අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා විමලා දිසානායක මහත්මියගේ ඒ අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සැප්තැම්බර් 1 වන දින සිය 15 වන උපන්දිනය සමරන ඉමාෂා භාග්‍යා දෙව්මිනී දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නීට වසර 3කට පෙර පරලෝ සැපත් අම්පිටියේ පදිංචි පොහොල් හේනගෙදර සෝමරත්න සහෝදරයාට පින් අනුමෝදන් කිරීම පිණිසත් පුෂ්පා අයිරාංගනී ජෙහෙලියගේ දයාබර ස්වාමි පුරුෂයා වූ මීට වසරකට පෙර පරලෝ සැපත් සුනිල් මහත්මාට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පොළ අම්පිටියේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු විමලා දිසානායක මහත්මියයි. එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.